ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. හෙට උදෑසන 6 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය. අද සිට විදුලි උත්පාදනය සඳහා දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 3500ක් විදුලි කප්පාදුව පැය 1 මිනිත්තු 40කට සීමා වෙයි. හෙට සිට ප්‍රාථමික පාසල් සිසුන් පාසල් වෙත පැමිණිය යුතු නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්. රුසියාවේ නවතම ඉලක්කය යුක්‍රේන තෙල් සැපයුම් බවට අනාවරණයක්. ඊයේ පස්වරු 6 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැන වූ ඇඳිරි නීතිය හෙට උදැසන 6 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබුවේ සාමය ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කළා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ පස්වරු 6 සිට පැන වූ ඇඳිරි නීතිය මේ වන විටත් ක්‍රියාත්මකයි. එය හෙට පෙරවරු 6 දක්වා බලාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇඳිරි නීතිය පැනවීමත් සමග ඊයේ රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි පොලිස් සහ හමුදා මාර්ග බාධක යොදවා ඇති අයුරු දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ ප්‍රදේශ ආශ්‍රිතව මෙම ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. මේ අතර ඇඳිරි නීති කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවාවල නිරත පිරිසට සහ විදේශ දූත මණ්ඩලවල රාජකාරියේ නිරත පිරිසට සිය හැඳුනුම්පත් ඉදිරිපත් කර රාජකාරියට වාර්තා කිරීමට අවසර ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ කිසිදු තැනැත්තෙකු යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා. ආරක්ෂක අමාත්‍යාංශය හෝ එම අමාත්‍යාංශ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ එම අමාත්‍යාංශ ලේකම් හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය ලබා දෙන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක් යටතේ මිස එවැනි ස්ථානවල රැඳී නොසිටිය හැකි බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම එම ගැසට් නිවේදනය පරිපාලන දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නිකුත් කර තිබෙනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව ක්‍රියාකාරීත්වයේ අත්හිටුවා තිබූ සමාජ මාධ්‍ය කටයුතු අද පස්වරුවේ යථා තත්ත්වයට පත් කෙරුණා. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයට එළඹී බවයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබුවේ සාමය ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව බවයි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමටද රජය බැඳී සිටින බව එහි සඳහන්. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීම හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිඥාදී පිළිගෙන ඇති ප්‍රතිපත්තියක් වන බවයි එහි දැක්වෙන්නේ. පසුගිය වසර දෙකකට වැඩි කාලය තුළද ඒ බව ප්‍රායෝගිකව සනාථ වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. හෙට දිනේ පැය 7ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය ලබා දීම මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව පාරිභෝගික පහසුව සඳහා එය පැය 5ක කාලයකට අඩු කිරීමටයි විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ. මේ අතර අද දිනේදී විදුලි කපාදුව සිදුවන්නේ පැය 1 විනාඩි 40ක් පමණයි.
මීට පෙර සැලසුම් කළ පරිදි පැය 6කට ආසන්න කාලයක් සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව අද දිනේදී පැය 1 විනාඩි 40ක කාලයක් දක්වා අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලැබීම සහ අද දිනේ අපේක්ෂිත විදුලි ඉල්ලුම පහත වැටීම මීට හේතු වී ඇති බවයි. විදුලි කප්පාදුව කලින් තීරණය කරලා තිබ්බේ පැය 6කට අධික කාලයක්. ඒ තත්ත්වය අපිට පැය 1 විනාඩි 40ක් දක්වා අඩු කර ගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි අපිට දැන් විදුලිය ජනනය කිරීම සඳහා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය සහ ෆර්නස් කියන ප්‍රමාණය අපිට ලැබීම පවතිනවා. ඒ අනුව අපිට මේ දීර්ඝ කාලීන කප්පාදුව අඩු කරගෙන පැයයි විනාඩි 40ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. ඉදිරි දින කිහිපය තුළදී දීර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යෑමෙන් තොරව අපිට ගත කිරීමට අවස්ථාවක් සලදා දීමට තමයි අපි කටයුතු කරනු ලබන්නේ. ඒ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට මෙන්ම P සිට W දක්වා වන කලාප සඳහාද අද පස්වරු 5:30 සිට රාත්‍රී 10:30 අතර කාලයේදී මෙලෙස පැය විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මේ අතර විදුලි හා බලශක්ති අමාත්‍යාංශවලින් විදුලි ජනනය සඳහා ඉන්ධන ලබා දෙන බවට ලිඛිත සහතිකයක්ද ලබා දී තිබෙනවා. ඒ අනුව ඉන්දිය ණය ආධාරය යටතේ ඊයේ ලැබුණු ඩීසල් තොගෙන් මෙට්‍රික් ටොන් 12000ක් විදුලි ජනනය සඳහා ලබා දී ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. එසේම LIOC සමාගමෙන් ලද ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක්ද විදුලි ජනනය සඳහා ලබා දී තිබෙනවා. එසේම ඉන්දිය ණය ආධාරය යටතේ අප්‍රේල් මාස 5 වනදා හෝ 6 වනදා දිවයිනට ලැබෙන ඩීසල් තොගෙන් මෙට්‍රික් ටොන් 12000ක් මෙන්ම ඉන්දිය ණය ආධාරය යටතේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 25000ක්ද අප්‍රේල් මාස 6 වනදා හෝ 7 වනදා වන විට ලබා දෙන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අද සිට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 3500 බැගින් විදුලි උත්පාදනය සඳහා ලබා දෙන බවයි khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ. එමෙන්ම කර්මාන්ත ශාලාවලට ඉන්ධන ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ බවද khනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. කර්මාන්ත ශාලා හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බවයි එහි සභාපතිවරයා සඳහන් කළේ. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වන විටත් කර්මාන්ත ශාලා රැසක් khනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ලියාපදිංචි වී ඇති බවයි. එවැනි අවශ්‍යතාවයක් ඇති කර්මාන්තකරුවන්ට තවදුරටත් khනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ලියාපදිංචි විය හැකි බවද සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා. හෙට සිට සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර අප කළ විමසීමකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අප්‍රේල් මාස 8 වනදා සිට සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට පියවරගෙන ඇති බවයි. හෙටින් ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. අනෙකුත් දරුවන් සඳහා පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අප සමග මෙසේ අදහස් පළ කළා. හෙට සඳුදා දිනෙන් ආරම්භ වෙලී නම් අප්‍රේල් මාසයේ 4 සඳුදා දිනෙන් ආරම්භ වෙලා අප්‍රේල් මාසයේ 8 වෙනිදා දක්වා ලංකාවේ තියෙන 55ක ද්විතීයික පන්තිවල අවසාන වාර පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පමණයි විදුහල්පතිවරුන්ට අවසර දීලා තියෙන්නේ පාසලට කැඳවන්න. ඒ පළාත් පහ තමයි මධ්‍යම පළාත, උතුරු මැද පළාත, බස්නාහිර පළාත, ඌව පළාත සහ සබරගමු පළාත. අනිත් සියලුම පළාත්වල සියලුම ශ්‍රේණිවල වාර පරීක්ෂණ කටයුතු ඒ වගේම ප්‍රාථමික පාසල අධ්‍යාපන කටයුතු අවසන් කළ නිසා ඒ පළාත්වල කිසිම සිසු දරුවෙක්ව පාසලට ගෙනීමට විදුහල්පතිවරුන්ට අවසරයක් දීලා නැහැ. විශේෂයෙන්ම ගත්තොත් අනිත් පළාත් පහෙත් ඒ විභාග කටයුතු කරන ද්විතීයිකාංශයේ දරුවන් හැරුණකොට ප්‍රාථමිකාංශවලත් සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කළ තියෙන නිසා ඒ දරුවන් කැඳවීමටත් අපි අවසරයක් දීලා නැහැ මේ සතියේ. එනමුත් සියලුම විදුහල්පතිවරුන්ගේ අනිත් කාර්යයන් සඳහා සහාය වීම සඳහා දින අනන්තින කාර්ය මණ්ඩලය අධ්‍යාපන පරිපාලන සියලු දෙනා පාසල් එන්න ඕනේ ලබන සතියේ. ඇත්ත වශයෙන්ම අපි පාසල් වාරය අවසන් කරන්න තියෙන්නේ අප්‍රේල් මාසේ 8 වෙනිදා. ඒකට අප්‍රේල් මාසේ 8 වෙනිදාට අප්‍රේල් මාසේ 18 දක්වා සියලුම දරුවන්ට පාසල් වල නිවාඩු ලැබෙනවා. 2022 අප්‍රේල් 18 ආරම්භ වෙන්නේ 2022 වර්ෂයේ නව පාසල් වාරය. මේ අතර නව පාසල් වාරය ආරම්භ වීමත් සමග 2017 සහ 2019 වර්ෂවල විද්‍යාපීඨවලින් පිටවීමට නියමිත 4643ක් වන ශික්ෂාලාභීන් සඳහා ගුරු පත්වීම් ලබා දීමට පියවරගෙන ඇති බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ පාසල් වාරය ආරම්භ වෙනවත් එක්කම 2017-19 ශික්ෂණලාභී විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිත 4643ක් සඳහා ගුරුපත්කින් සමස්ත දිවයිනීම ලබා දීම සඳහා එල්ලුම් පත්‍ර කැඳවලා ඒ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ. මේ අවස්ථාවේ සිදු කරන්නේ ඒ ශික්ෂණලාභීන් සඳහා ස්ථානගත කිරීම තමයි අවසන් අදිරියේ තියෙන්නේ. එතකොට අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට නව පාසල් වාරය ආරම්භ වෙලා මේ පත්වීම් ස්ථානගත කිරීමත් අවසන් කරනවා. අකණ්ඩව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරමින් ගත වූ දිනේ එක් කොවිඩ් මරණයක් පමණක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 104 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,61,885ක් ලෙසයි. එමෙන්ම ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව එලෙස මිය ගොස් තිබුණේ අවුරුදු 60 ඉක්ම වූ කාන්තාවක්. එලෙස ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණයත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 16,480ක් ලෙසයි. මේ අතර ඉදිරි උත්සව සමය හමුවේ වසංගත පාලනයට ඇති එකම පිළියම සෞඛ්‍ය පුරුදු අකණ්ඩව ඉදිරියට ගෙන යාම බව සෞඛ්‍යංශ විසින් දැනුම් දී තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදනය වූහොත් සංකූලතා සහ මරණ වැළැක්වීම මෙන්ම වෛරසය එකිනෙකා අතර ප්‍රචාරණය වීම අවම කිරීම උදෙසා එන්නත්කරණය වෙත යොමුවීමද අතිශය වැදගත් බවයි සෞඛ්‍යංශ දැනුම් දුන්නේ. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,70,13,000 ඉක්මවන අතර කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්තය 1,44,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 8,129ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්ුණේ 6,37,276ක් ලෙසයි. සහලින් ස්වයංපෝෂිතව රටට සෞභාග්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන ජාතික අලුත් සහල් මංගල්‍ය ඊයේ පැවැත්වුණා. එය මෙවරත් පැවැත්වුණේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. කෘෂි කාර්මික රටක් ලෙස අතීතයේ සිට බැදී පවතින ශ්‍රී ලංකාව කෘෂි කර්මාන්තයට ලබා දෙන්නේ මුල් තැනක්. එලෙස සහලින් ස්වයංපෝෂිතව රටට සෞභාග්‍ය උදා වේවා යන්න ප්‍රාර්ථනා කරමින් අලුත් සහල් මංගල්‍ය පවත්වනු ලබනවා. එහි ජාතික උත්සවය පැවැත්වුණේ ඊයේ දිනේදී. අලුත් සහල් මංගල්‍ය මෙවර පවත්වනු ලැබුවේ 55 වන වතාවට වන අතර මෙය කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබුණා. අටම ස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණු අතර මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ අභියස තැන්පත් කරවා ඇති පාත්‍රය සහලින් පිරවීම සිදු කළා. මහකන්නේ වී නිෂ්පාදනයේ අග්‍රඵලය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම මෙහි අරමුණ වන අතර මේ සඳහා පළාත් 9ම නියෝජනය කරමින් විවිධ වර්ගයේ සහල් ගොවි මහතුන් විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කෙරෙනවා. වස විසෙන් තොරව නිෂ්පාදනය කරන ලද සහල් පාත්‍රයේ පූජා කිරීම වී කරල් පූජා කිරීම මෙහිදී සිදු කෙරුණු අතර පාරම්පරික බිත්තර වී පළාත් 9ට අයත් ගොවි සංවිධාන වෙත බෙදා දීමද රාජ්‍ය නිලධාරීන් අතින් සිදු වුණා. අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත මල් හා රිදී කාසි සහ පිරිකර පූජා කිරීමද සිදු කරනු ලැබුවේ රාජ්‍ය නිලධාරීන් විසින්. දැන් සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය. කුඩා දරුවන් සිටින දෙමව්පියන් තරමක් බියට පත්වන රෝගී තත්වයක් තමයි ෆිට් එක අපස්මාරය. එහෙමත් නැත්නම් වලිප්පුව කියලා හඳුන්වන්නේ. ඒකට විශේෂිතම හේතුවක් තමයි මේ වලිප්පුව වැළඳුනහම කුඩා දරුවන් පෙන්වන රෝග ලක්ෂණ. ඒ කොහොමුණත් අද අපි සූදානම් කුඩා දරුවන්ට වැළඳෙන මේ අපස්මාරයේ රෝගී තත්වය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න.
අපස්මාරය කියලා කියන්නේ අසාමාන්‍ය විද්‍යුත් තරංගයක් මොලේ ඉඳලා අපේ පේශි වලට ගිහිල්ලා එතෙන්දී ඒ පේශි අසාමාන්‍ය විදිහට සංකෝචනය විස්තරණය වීමක්. ඒක රෝගයක් වෙන්නත් පුළුවන්, වෙන රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. අපස්මාරය ඉපදිච්ච දවසේ දරුවෙක්ට හැදෙන්න පුළුවන්. එතන ඉඳලා ඒ දරුවා ජීවත් වෙන කාල සීමාව තුළදී ඕනෑම මොහොතක හැදෙන්න පුළුවන්. හැබැයි උණ වලිප්පුව කියලා කියන්නේ ඊට වැඩිය වෙනස් එකක්. උණ හැදිච්ච දරුවෙක්ට ඇතිවෙන වලිප්පුව තමයි අපි උණ වලිප්පුව කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් හැදෙන්නේ මාස 6 ඉඳලා අවුරුදු 6 වෙනකන් දරුවන්ටයි. මේ ෆිට් එක සාමාන්‍යයෙන් විනාඩි 15ට වඩා අඩුවෙන් තමයි හැදෙන්නේ. ඊට වැඩි වුණොත් අපි කියනවා සංකීර්ණ උණ වලිප්පුවක් කියලා. එක උණකදී එක සැරයක් තමයි ෆිට් එක හැදෙන්නේ. මොළයට හානියක් සිදු වෙන්නේ නැහැ. උණ වලිප්පුව කියන එක වළක්ව ගන්න පුළුවන්. උණ වළක්ව ගත්තොත් මාත්‍රාවට පමණක් පැරසිටමෝල් ලබා දීම මගින් ඊට අමතරව අපිට දරුවෙක්ව තෙමලා මෙතනදී තෙමනවා කිව්වහම අයිස් තියන්න හොඳ නැහැ. ටැප් වතුරත් හොඳ නැහැ. කල යුත්තේ අපි පාවිච්චි කරන්නේ ලූක් වෝම් වෝටර්. ඒ කියන්නේ යන්තම් උණු වතුරයි. අයිස් වලින් තෙමුවට ටැප් වතුර පාවිච්චි කරාට උණ අඩු කරගන්න බෑ. එතෙන්දී ඇඟ ඇතුලේ උණ වැඩිවීමක් අපි තවදුරටත් දකිනවා. එළියේ අඩුවීමක් සිසිල්වීමක් දැක්කට. ඒ නිසා විශේෂයෙන්ම යන්තම් උණුසුම් වතුරෙන් තමයි අපි තෙමන්න ඕනේ. ඒක තමයි උණ වලිප්පුව. හැබැයි උණ නැතුව අපිට ෆිට් එකක් හැදෙනවා නම් අපි ඒකට කියනවා උණ නැති වලිප්පුව අපස්මාර තත්ත්වය. ඒකට හේතුකාරක බොහොමයක්ම තියෙනවා. උපතේදීම අපි දකින ඒ ආබාධ මොලේ ආබාධ විශේෂයෙන්ම උපතේදී අපිට හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙලා මොලේට හානි වීමක් සිදු වුණොත් මොලේට ඔක්සිජන් සැපයීම අඩු වෙන්න පුළුවන්. මොලේ ලේ ගැලීම ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මොලේට විෂ බීජයක් ගියොත් උපතිච්ච වෙලාවදී හරි ඊට පසුව හරි ගර්භණී අවස්ථාවේදී අම්මට විශේෂ වෛරස් වුණ සයිටෝමෙගල වෛරස්, ටොක්සෝ, ප්ලාස්මා, රුබෙල්ලා, හර්පීස්, හෙපටයිටිස් වගේ වෛරස් වුණ අම්මට හැදුනොත් ඒක දරුවාට ගිහිලා දරුවාගේ මොලේ යම්කිසි අසාමාන්‍යතාවක් ඇති වෙලා ෆිට් එක හැදෙන්න පුළුවන්. අපි කොහොමත් හොයලා බලන්න ඕනේ දරුවාගේ ඇඟේ ලේවල සීනි අඩු වෙලාද, කැල්සියම් අඩු වෙලාද කියලා, සෝඩියම් අඩු හෝ වැඩි වීම නිසාද කියලා. ඊට අමතරව මැග්නීසියම් ප්‍රමාණය අඩු වීම නිසාත් හැදෙනවා. අපස්මාරය තියෙන දරුවෙක්ගේ රෝග ලක්ෂණ විදියට සඳහන් කරනවා නම් ඒ දරුවාට මුලින්ම සීනි නැති වෙන්න පුළුවන්. සමහරක් අයට සීනි නැති වෙන්නේ නැතුව වුණත් අපස්මාර තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. සීය නැති වෙලා ඇස් උඩ ගිහිල්ලා අතපය හතර දරදඬු වෙලා එහෙම ෆිට් එකක් හැදෙන්නත් පුළුවන්. ඒ ෆිට් එක හැදෙන වෙලාවේ ළමයාව වැටෙන්න පුළුවන්, කටින් සෙම යන්න පුළුවන්. ඊට අමතරව ළමයාගේ ඇස් පැත්තකට යනවා, කට පැත්තකට යනවා විතරක්. අතපය බයිසිකල් මූවමන්ට් එකක් වගේ අමුතු අසාමාන්‍ය චලනයක් අපි දකිනවා. එක වලිප්පුවක් තියෙනවා අපි කියනවා පෙටිමාල් එපිලෙප්සි කියලා. ඉතින් එතෙන්දී ඒ දරුවා පන්තියේ ඉගෙන ගන්න ගමන් හිටපු ගමන් ඒ දරුවාට කල්පනාවක් නැතිවීමක් යනවා. අපිට දරුවගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ අපිට පේන්නේ නැහැ දරුවාට සීනි නැති වුණාද නැද්ද කියලා. ඊට අමතරව ඒ දරුවාට ගෙදර ගිහිල්ලා පාඩම් කරනකොට සමහරක් කොටස් ලියවිලා නැහැ පොතේ. අර ඒ වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ නිසා අපේ වලිප්පුව කිව්වහම හැමතිස්සෙම අපි දකින්නේ අතපය දරදඬු වෙලා ගැහෙනවා. සමහර වෙලාවට පොඩි නිදිමත ගතියක් වෙන්න පුළුවන්. කල්පනාවේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ ගණනාවකින් මේ ෆිට් එක හැදෙන්න පුළුවන්. හොඳයි. අපි වෛද්‍යතුමා සිදු කළ පැහැදිලි කිරීමෙන් කුඩා දරුවන්ට වැළඳෙන මේ අපස්මාරය එහෙමත් නැත්නම් ෆිට් එක පිළිබඳව හරි අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. ඉතින් මේ අවබෝධයත් එක්කම අපි සූදානම් ලබන සතියේදී කුඩා දරුවන්ට වැළඳෙන මේ අපස්මාරය එහෙමත් නැත්නම් ෆිට් එක සඳහා ඇති ප්‍රතිකාර සහ විසඳුම් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. මිනිස් දාමයක අයහපත පෙන්වන මිනිස් සීතලය. ඒ ගැන මේ. එංගලන්තයේ සැරේ පාරේ තමයි මේ සිදුවීම සිදුවෙන්නේ. ළමයින් සහ වැඩිහිටියන් 30 දෙනෙක් පමණ කණ්ඩායමක් විදියට ඔවුන්ගේ ක්‍රියාකාරකමක නිරත වෙනවා. ඒ අතරේ ඔවුන් දකින්නේ ජාතික පොලිස් ගුවන් සේවයට අයිති හෙලිකොප්ටර් යානයක් ඔවුන්ට ඉහලින් එක තැන කැරකමින් ගමන් කරන විදිය. භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට කොල්ලකරුවන් පිරිසක් ඇතුළු වෙලා පොලිසිය විසින් ඔවුන්ව සොයමින් තමයි මේ මෙහෙයුමදියත් කරන්නේ. මුලදී දරුවන් සහ දෙමව්පියන් මේ හෙලිකොප්ටර් යානය විනෝදයක් ලෙසින් ගත්තත් පසුව තමයි ඔවුන් දැනගන්නේ මේ මෙහෙයුමක් වෙනුවෙන් ක්‍රියාත්මක හෙලිකොප්ටර් යානයක් බව. ඒ අතරේ ඔවුන් දකිනවා මේ කොල්ලකරුවන් පිරිස ඔවුන් සිටින දිසාවෙන් දිව යන බව. හැකි ඉක්මනින් මේ කුඩා දරුවන් පිරිස ක්‍රියාත්මක වුණා. හැම කෙනෙක්ම එකතු වුණා. ඔවුන් සීසාන ලද කුඹුරක වැතිරෙන්න වුණා. ඒ විදියට වැතිරිලා මේ පිරිස කොල්ලකරුවන් පැනගිය දිශාව පෙන්වමින් ඊතලයක් නිර්මාණය කළා. ඒ ඔවුන් එකිනෙකා එකා පසුපස එකතු වෙමින් මේ බව හෙලිකොප්ටරේ කාර්ය මණ්ඩලය දකිනවා. එනිසාම ඔවුන් ඒ දිශාවට ඉක්මනින් හෙලිකොප්ටර් යානය ගෙන යනවා.
ටික වෙලාවකින් ඔවුන්ට හැකි වෙනවා අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න. සිදුවීමේදී මේ දරුවන් දක්වපු සහයෝගයට ස්තුති කරන්න ජාතික පොලිස් ගුවන් සේවය අමතක කරන්නේ නැහැ. මේ කණ්ඩායමේ නිලධාරීන් කියනවා තමන්ගේ විනෝදවීමට ඇති කාලය පවා විඩංගු කරමින් මේ දරුවන් කළේ නිර්භීත ක්‍රියාවක් බව. ඇත්තරම දරුවන්ගේ එකමුතුකම අවසානයේ ලොකු මෙහෙයුමකට ලොකු උපකාරයක් වුණා. ඇත්තටම මේ මිනිස්ථාමයෙන් හැදුණු ඊතලයක්. මේ ඊතලය පෙන්වන්නේ අයහපත් බවට පැවැත්මක් නැති බව. ඒ වගේම එකමුතුකම යහපත් අරමුණට පැවැත්මක් ඇති බව. අවධානය විදෙස් පුවත් වෙත. ජර්මනිය ඔමික්‍රෝන් ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පැමිණ ඇති බව එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. යුරෝපීය රටක් වන ජර්මනිය ඔමික්‍රෝන් ආසාදනවල උච්චතම අවස්ථාවට පැමිණ තිබෙනවා. එරට සෞඛ්‍යංශ අනතුරු ඇඟ වූයේ කොවිඩ් රෝගීන් වාර්තාවීම දෛනිකව ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව ගත වූ දිනේදී එරටින් නව කොවිඩ් ආසාදිතයන් 1,28,634 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒත් සමගින් එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,15,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම එරටින් ගත වූ දිනේදී වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 187ක්. එසේ තිබියදීත් නිරෝධායන නීති ලිහිල් කිරීමට එරට රජය සැලසුම් කරමින් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ ජනගහනයෙන් අවම වශයෙන් 66ක් සම්පූර්ණයෙන් එන්නත් කරණය කර ඇති අතර 59%කට දැනටමත් බූස්ටර් මාත්‍රාව ලබා දී ඇති බවද එරට සෞඛ්‍යංශ පෙන්වා දී තිබෙනවා. මේ අතර මාලදිවයින මේ වන විට ලෝකයට වසන් කළ නොහැකි පරිසර දූෂණ අවදානමකට මුහුණ දී සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. වසර ගණනාවක් පුරා දැවමින් පවතින කුණු කන්දක් පෝෂණය කරන බවත් මාලදිවයින වැසියන් එය කසල දූපත නමින් හඳුන්වන බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එය 90 දශකයේ මුල් භාගයේදී කොරල්පර සහිත පැහැදිලි කලපුවක් වූ නමුත් 1992 වසරෙන් පසු අපද්‍රව්‍ය මුදාහැරීමේ ස්ථානයක් බවට පත්ව තිබෙනවා. කසල කළමනාකරණයේ දුර්වලතාවය මෙම තත්වයට හේතු වී ඇති බවයි එරට රජයේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. දිනකට කසල ටොන් 1200ක් පමණ එහි මුදාහැරෙන බවද විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන්. හෙට අප්‍රේල් 4 වැනිදා යුද හමුදා නිලධාරියෙකු දේශපාලඥයෙකු ව්‍යාපාරිකයෙකු මෙන්ම වැවිලිකරුවෙකු ලෙසද ප්‍රකට නිදහස් ශ්‍රී ලංකාවේ 3 වන අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා උපත ලබා ඇත්තේ 1897 වසරේ අප්‍රේල් මස 4 වන දිනයි. මහාචාර්ය සී ග්ලේන් විසින් අවුරුදු 5ක් පර්යේෂණ කිරීමෙන් පසු විටමින් C සොයාගෙන ඇත්තේ 1932 වසරේ අප්‍රේල් මස 4 වන දිනයි. රටවල් 28ක අනුමැතියෙන් එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය ආරම්භ කර ඇත්තේ 1947 වසරේ අප්‍රේල් මස 4 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.